හරිද? ප්‍රශ්න හතරක් තියෙනවා. හතරටම උත්තර ලියන්න තියෙන්නේ මේකේ පළවෙනි ප්‍රශ්නේ මෙන්න මේ C කොටස නම් මට හරියටම ෂුවර් එකක් නෑ. ඒ කොටසේ මෙතනට වෙනකනුයි දෙවෙනි එකයි තුන්වෙනි එකයි හතරවෙනි එකේ ඒ පාර්ට් එකයි මම කරන්නම්. B කොටස මේ මම සචිනිට කිව්වා කරන්න කියලා. මොකද මම මේ කැලේ බලලා නැහැ. ඒ කැලේ සචිනි කරයි හොඳේ. එතකොට මේකට මේ පොඩ්ඩක් අර තියරි ටික පොඩ්ඩක් මතක තියෙන්න ඕනේ බං මේක හදන්න ඕනේ. ඒතර උඹලා මේක මේ පස්සේ බලනවා හරි කොහොම හරි මේ අර තියරි පොඩ්ඩක් මීටරෙන් ඉඳලා මේ ගණන් ගණන් වලට ඵලයන් හරි. එතකොට පළවෙනි ප්‍රශ්නේ ගත්තාම බං ඒ කොටසේ අහන්නේ explain server control operation and regular control operation කියලා. මේක තියරි කෑලි දෙකක්. හරිද? server control කියන්නේ දැන් අපි දන්නවනේ process එකක් ගත්තාම බලා දන්නවා. හරිද? මේ තියෙන අපේ හරිද? මේ තියෙන්නේ output එක නම් අපි දන්නවා මේ තියෙන්නේ අපේ disturbance එක, මේ තියෙන්නේ manipulated variable එක, මේ තියෙන්නේ output එක. හරිද? එතකොට බං මෙතන servo control කියලා කියන්නේ අපි set point එකට change එකක් දෙනවා disturbance එක වෙනස් නොකර. එතකොට ඒක තමයි servo control කියන්නේ. servo control වලදී YSP සමානයි 1යි. හරිද? YSP සමානයි 1යි වෙනවා. එතකොට y bar SPS ලැප්ලාස් කරාම එකයට s බවට පත් වෙනවා. d bar s බිඳුවක් වෙනවා. හරිද? කවුද මේ උමේෂ් මේ ස්පොට්ලයිට් දීලා තියෙන්නේ? නෑ නෑ මම අයින් කරවා. හරිද? මේ වීඩියෝ එක ස්පොට්ලයිට් දීපන්. හරිද බං? එතකොට servo controller වලදී YSP එකක් වෙද්දී D bias කියන එක නා බිඳුවයි. ඊට පස්සේ regulator control කියන්නේ මේකේ අනික් පැත්ත අපි disturbance එකට step change එකක් දෙනවා. මෙයා නියතව තියාගෙන. හරිද? එතකොට මෙයා බිඳුව වෙනවා regulator control එකේදී අනිත් එක්කනා එකක් වේද. එතකොට D ඒකේ regulator control වලදී D bias සමානයි එකයට S වෙද්දී y bar SPS සමානයි බිඳුවක් වෙනවා. හරිද? ඕක තමයි පළවෙනි කතාවේ කියන්නේ. දෙවෙනි ප්‍රශ්නේ ගත්තාම බං දෙවෙනි එකේ තමයි ගන්න පළවෙනි එක තියරි කැල්ලා. හරිද? දෙවෙනි ප්‍රශ්නේ කියනවා the process is described by transfer function given in equation 1.1. එතකොට GP සමානයි 10 බෙදීම s වර්ග ධන 3s ධන 1 කියන සමී මේ transfer function එකෙන් process එක describe කරනවලු. එතකොට බං මේක දැක්ක ගමන් මෙතන s වර්ගයක් යට තියෙනවා දැක්කම ඔබලා දන්නවා මේ කියන්නේ මේ second order process එක. හරිද? ඊට පස්සේ අපිට දීලා තියෙනවා decay ratio එකට සමීකරණ දීලා තියෙනවා exp මෙන්න මෙහෙම කියලා. මේ exp කියන්නේ exponential එක. හරිද? එතකොට අපිට කියනවා assume that transfer function of measuring element gm and final element gf equal to 1 කියලා. හරිද? එකයි කියලා කියනවා. එතකොට අපෙන් අහනවා find the gain of a proportional controller that produces a closed loop response for a second order system with decay ratio එක 4න් 1යි. එතකොට මේ decay ratio එකෙන් එන උත්තරේ 4න් 1යි කියලා අපිට දීලා තිනවා. අපෙන් අහන්නේ gain of a proportional controller. මේ උඹලට මතකයි gain කිව්වහම මේ gain කියලා කියන්නේ kc ට. හරිද? එතකොට මේ අහන්නේ kc කියන එක නා කීයද කියලා තමයි අහන්නේ. පැහැදිලිද? එතකොට බං
ගානට යද්දී අපිට ගාන දෙනවා process එකේ transfer function එක gp සමානයි 10 බෙදීම s වර්ග ධන 3s + 1 කියලා. මේක second order process එකක්. එතකොට අපිට decay ratio එක decay ratio එක දීලා තියෙනවා exp ඍණ 2 θ බෙදීම 1 ඍණ θ ගේ වර්ගය සමානයි 4න් 1යි කියලා. හරිද? එතකොට මේ එක්ස්පොටෙන්ෂල් කැල නැති කරගන්න අපි දෙපැත්තටම ln දානවා. හරිද? දෙපැත්තටම ln දැම්මට පස්සේ බං එනවා මෙයා අයින් වෙනවා. එතකොට මෙයා ඍණ 2 θ වෙනවා. 1 ඍණ θ වර්ග හැදෙනවා මෙතනින්. මෙයාට ln දැම්මම වෙනවා ඍණ 1.38යි 6යි කියලා. හරිද? එතකොට මේ ඍණට ඍණ කැපිලා අවසානයේ මේක එතකොට මෙතන එනවා 2 θ බෙදීම 1 ඍණ θ වර්ගය සමාන 1.38යි 6යි කියලා. හරිද? එතකොට අපි 2 මේ පැත්තට අරන් ගිහිල්ලා මේ මෙතන ඉන්න θත් මේ හිතපන් 2 මේ පැත්තට අරන් ගිහිල්ලා මෙයා අනිත් පැත්ත ගහමුකෝ අපි. එතකොට එනවා 2 මේ පැත්තට අරන් ගියාම 1.38 බෙදීම 2 නේ. එතකොට මෙතන අනිත් පැත්ත ගියාම 2 බෙදීම 1.38යි 6යි. එතකොට මෙයාත් අනිත් පැත්ත ගහනවනේ මෙතනනේ θ. මෙයා θත් වර්ගමූල ඇතුළට දාගත්තොත් අපිට එනවා 1 ඍණ θ වර්ග බෙදීම θ වර්ග කියලා. පැහැදිලිද? එතකොට මේක දෙකට කඩා ගත්තා කියන්නේ මෙතන එනවා 1යට θ ඍණ 1 සමානයි 1.2 බෙදීම 1.38යි 6. හරිද? එතකොට ඕක සුළු කරාම බං මේක අපිට θ හොයාගත්තා හැකිනේ. හරිද? එතකොට θ සමාන වෙන්නේ 1යට 2π යට 1.38යි 6 ධන 1ට. පැහැදිලිද? එතකොට θට අපිට උත්තරේ හොයාගත්ත හැකි බව මෙතනින් මම හිතන දාලා තියෙන උත්තරේ මම හිතන්නේ වැරදි. හරිද? හරි මෙතන මොකක් කරේ උත්තරයක් හිතමුකෝ අපි. හරි මෙතන උත්තරයක් එනවා ෂීටට. හරිද? උත්තරේ ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ අපි ආයෙත් එනවා අපි අර මුල තැනට. හරිද? GP සමානයි 10 බෙදීම s වර්ග ධන 3s ධන 1. අපිට දීලා තියෙනවා assume කරන්න කියලා gm සමානයි gf සමානයි 1යි කියලා ගන්න. ඊට අමතරව දීලා තියෙනවා ඊට අමතරව දන්නවා අපි මේක අපිට කියන්නේ proportional control එකක් කියලා. ඒතර proportional control එකක් වුණාම අපි දන්නවා එයාගේ transfer function එක සමාන වෙන්නේ kc ට. පැහැදිලිද? එතකොට normal transfer function එක මොකද්ද? gp ඊට second order system එක kp බෙදීම tau වර්ග s වර්ග ධන 3යි θ tau s + 1 හරිද? අපි ඔය මොඩල් එකට මෙයා හදාගත්තොත් අවසානයකට අරන් ගිහිල්ලා මේක වැඩේ ගොඩ. හරිද? ඊට පස්සේ අපිට අර අතින් ආපු අපිට θව ආදේශ කරගන්න විතරයි තියෙන්නේ. හරිද? එතකොට gp කියන්නේ process එක මේ එතකොට gp කියන එක නා gd ට සමාන වෙනවා. gp gd දෙන්නම එකයි. හරිද? එතකොට අපි දන්නවා අපේ y bar s ගේ සමීකරණේ සමාන වෙනවා ෆීඩ්බැක් වලදී gp gf gc බෙදීම එක ධන gp
GF GC GM වතාවක් y bar SP plus GD බෙදීම එක ධන GP GF GC GM හරිද බං එතකොට අපි අපේ දන්න ආදේශයන් ටික මෙන්න මේකට ආදේශ කරනවා හරිද අපි දන්න දේවල් ටික මේකට ආදේශ කරලා දාන්න මෙතන තව දෙයක් කියන්න ඕන මෙතන මේ තියෙන මේ මොඩල් එකනේ හරිද මේ තියෙන මේ මොඩල් එකනේ එතකොට මේ KP කියන්නේ අපිට ගත්ත හැකි 10යි කියලා හරිද ඒක තියාගෙන අපි යමු ගන්න ඉස්සරහ එතකොට එතන d bar s කියලා එක්කෙනෙක් එනවා එතකොට අපි මෙන්න මේ තැන් වලට මෙන්න මේ කට්ටියකින් ආදේශ කරගන්නවා GP වෙනුවට අපි දානවා හරිද GP අපි දන්නවනේ 10 බෙදීම දැන් කෙලින්ම දාන්න පුළුවන් 10ට s වර්ග ධන 3s ධන 1 GF කියන්නේ 1යි GC කියන්නේ KC බෙදීම 1 ධන GF සමානයි GM සමානයි 1යි එතකොට GP කියන්නේ ආයෙත් 10 බෙදීම s වර්ග ධන 3s ධන 1 වතාවක් GC කියන්නේ KC බාට පත් වෙනවා හරිද ඊට පස්සේ y bar SP ධන GD කියන්නේ 10 බෙදීම s වර්ග ධන 3s ධන 1 බෙදීම 1 ධන 10 බෙදීම s වර්ග ධන 3s ධන 1 GF GM කියන එකයි තව KC වතාවක් d bar s කියලා එනවා හරිද බං එතකොට මේක සුළු කරගත්තාම මෙයා හරස් ගුණ කළා එකත් එක්ක මෙතන පොදු හරය හදාගත්තාම මෙතන පදයට මෙතන පදේ කැපෙනවා ඒ වැඩේම මෙතනත් වෙනවා හරිද ඔය වැඩේ කරගත්තාම එනවා 10යි KC බෙදීම හරිද එක ධන s වර්ග ධන 3s ධන 1 ධන 10යි KC වතාවක් y bar SP ධන මෙතනත් කැපුණාම එනවා 10 බෙදීම s වර්ග ධන 3s ධන 1 ධන 10යි KC කියලා. හරිද? වතාවක් d bar s. පැහැදිලිද? එතකොට බං මෙතන අපි කරන්නේ මෙන්න මෙයාගෙන් මුළු පදයම බෙදනවා. මෙන්න මෙයාගෙන් මුළු පදයෙන් බෙදුවාම එනවා අපිට 10යි KC බෙදීම 1 ධන 10යි KC බෙදීම s වර්ග හරිද 1යට 10 1 ධන 10යි KC වතාවක් s වර්ග ධන 3 බෙදීම 1 ධන 10යි KC වතාවක් s ධන 1 ධන 10යි KC 1 ධන 10යි KC ගෙන් බෙදුවාම 1යි y bar SP හරිද බං ධන 10 බෙදීම 1 ධන 10යි KC බෙදීම 1 ධන 1ට 1 ධන 10යි KC වතාවක් s වර්ග ධන 3 බෙදීම 1 ධන 10යි KC වතාවක් s plus 1 වතාවක් d bar s කියලා එනවා. හරිද? එතකොට බං අපි මෙන්න මේ පදය හරිද? මෙන්න මේ පදය අපි ගන්නවා KP dash කියලා. මෙයාව ගන්නවා KD dash කියලා. හරිද? මෙයාව ගන්නවා tau කියලා.
මෙයාව ගන්නවා 2යි tau theta කියලා. මේ පැත්තත් එහෙමයි. එතකොට අපිට සමීකරණය හැදෙනවා y bar s සමානයි kp dash බෙදීම මෙයා ගන්න tau වර්ග කියලා. හොඳේ. tau වර්ග s වර්ග ධන 2යි tau theta s plus 1 වතාවක් y bar sp ධන kb dash බෙදීම tau වර්ග s වර්ග ධන 2යි theta tau s plus 1 වතාවක් d bar s කියලා. හරිද? එතකොට බං tau වර්ගනේ මෙයාට සමාන උනේ. එතකොට tau කියන එක එනවා වර්ගමූල 1යට 1 ධන 10යි kc කියලා. හරිද? ඊට පස්සේ 2යි theta tau s කියන එක 2යි theta tau කියන එක තමයි සමාන උනේ මෙයාට. එනවා 3 බෙදීම 1 ධන 10යි kc කියලා. හරිද? එතකොට අපිට ඕනේ kc ව හොයන්න. අපි theta ව කලින් හොයාගත්තා. මෙන්න මෙතන. ඒකට තමයි අපිට දීලා තිබ්බේ. මෙතනින් අපි theta ව හොයාගත්තා. මේ theta වරන් මේ tau ගෙන් මෙයාව ආදේශ කරනවා මෙතනට. ආදේශ කරලා theta වෙනුවට අපිට කලින් ගත්ත අගේ ආදේශ කරා මෙතන නොදන්න පදයකට ඉතුරු වෙන්නේ kc කියන එක නා විතරයි. එතකොට kc ව හොයන්න පුළුවන්. හරිද? හරිද? ඊට පස්සේ මේ තුන්වෙනි කෑල්ල නම් බං මට මේ C කියන කෑල්ල නම් මට මම මේ කෑල්ල බැලුවේ නෑ තාම ස්ටැබිලිටි. අපි දෙවෙනි ගානට යමු. හරිද? දෙවෙනි ගානේ කියනවා two tank system එකක් තියෙනවා කියලා steady state එකේ operate වෙනවලු. t සමානයි බිඳුවේදී අපිට 10ක මේකක් දානවලු. ඒ කියන්නේ මෙතන මේම තිබ්බ steady state එකේ තිබ්බ එකට 10ක step change එකක් කරනවා. හරි? මෙතනත් කරනවා මෙතනත් කරනවා. හරිද? ඊළඟට අපිට ඒවා දීලා තිනවා cross sectional areas A1 A2 දීලා තිනවා 10යි කියලා. resistances මේ R1 flow resistance එක 0.1යි මෙතන 0.3යි 5යි කියලා දීලා තිනවා. steady state එකේ H1 H2 20යි කියලා දීලා තියෙනවා. අපෙන් අහනවා calculate the response of the first tank with the change of step size 10 ඝන මීටර to the first tank. පළවෙනි ටැංක් එකට මේ step change එක කළාට පස්සේ H එක කොහොමද වෙනස් වෙන්නේ කියලා අපෙන් අහනවා. හරිද? එතකොට අපි ගානට ආවහම ඒ කොටස හරිද? අපේ ෆස්ට් ටැංක් එක තියෙනවා 20ක ඉන්පුට් එකක් එනවා. හරිද? එයාට 10ක තව අවුට්පුට් එකක් දෙනවා ස්ටෙප් චේන්ජ් එකක් විදිහට. එතකොට මෙයාගේ වර්ගඵලය A1 කියලා දීලා තියෙනවා. H1 තමයි මෙයාගේ height එක. එතකොට මෙයාට R1 flow resistance එකක් තියෙනවා. එයාගෙන් යනවා අනිත් ටැංක් එකට. හරිද? එතකොට මෙයාගේ H2 කියලා දෙනවා. මෙයාගේ A2 කියලා දෙනවා වර්ගඵලය. එතකොට ආයි මෙයාටත් 10ක එළියෙන් ඇඩ් කරනවා කියලා කියනවා. එතකොට මෙයාගෙනුත් එළියට යනවා R2 resistance එකක් මෙයාට තියෙනවා. මෙයාගෙන් F0 විදියට එළියට යනවා. මෙයා අපි ගමු F1 කියලා. හරිද? එතකොට අපිට දත්ත විදියට දීලා තියෙනවා බං A1 සමානයි A2 සමානයි 10යි කියලා. R1 සමානයි 0.1යි R2 සමානයි 0.3යි 5යි කියලා දීලා තියෙනවා.
h1 සමානයි h2 සමානයි 20යි කියලා දීලා තියෙන මේ ස්ටෙඩි ස්ටේට් එකේ. හරිද? මේ ඔක්කොම ස්ටෙඩි ස්ටේට් එක දීලා තියෙන්නේ. FIS ස්ටෙඩි ස්ටේට් එකේ ෆීඩ් ඉන්පුට් එක දීලා තියෙනවා 20යි කියලා. හරිද? එතකොට පළවෙනි එකේ අහන්නේ පළවෙනි ටැංක් එකට මොකද වෙන්නේ කියලා. හරිද? එතකොට මේ තියෙන අපේ තිබ්බ ෆීඩ් එක අපි ඇන්දොත් ටයිම් එකත් එක්ක FI 20ක තිබ්බා. t සමානයි බිඳුවේදී ස්ටෙප් චේන්ජ් එකක් දුන්නා 10ක. හරිද? ඕක තමයි උනේ. අපෙන් අහන්නේ ඔහම වුණාම h1 පළවෙනි එකේ h1 ට මොකද උනේ කිය. 20 තමයි තිබ්බේ. මෙන්න මේ t සමානයි බිඳුවෙන් පස්සේ දීපු ස්ටෙප් චේන්ජ් එක දුන්නාට පස්සේ මෙයාට මොකද වෙන්නේ කියලා තමයි අපෙන් අහන්නේ. හරිද? එතකොට පළවෙනි දේ මේ සිස්ටම් එක දැක්කහම ඔයාලට පේනවා අපි කතා කරපු සෙකන්ඩ් ඕඩර් සිස්ටම් වල අපි කතා කරා ඉන්ටරැක්ටිං ප්‍රොසෙස් උයි මේ මල්ටි කැපැසිටි ප්‍රොසෙස් වල ඉන්ටරැක්ටිං නන් ඉන්ටරැක්ටිං කියලා. නන් ඉන්ටරැක්ටිං කිව්වේ මේකෙන් මේකට ඉෆෙක්ට් එක තියෙනවනට මේකේ එක මේකට ඉෆෙක්ට් එකක් නැහැ. ඒතකොට මේක හැම එකක්. මේක නන් ඉන්ටරැක්ටිං එකක්. හරිද? මේකේ හයිට් එක මේකට බලපාන්නේ නැහැනේ. මේකේ හයිට් එක මේකට බලපානවා. හරිද? එතකොට මේක නන් ඉන්ටරැක්ටිං ප්‍රොසෙස් එකක්. හරිද? එතකොට මේක ඇවිල්ලා ෆස්ට් ඕඩර් ප්‍රොසෙස් එකක්නේ. එතකොට අපි දන්නවා පළවෙනි දේ මේ ගාන බන් නිකන් ෆස්ට් ඕඩර් සෙකන්ඩ් ඕඩර් නිකන් ගානක්. හරිද? කලින් එක ෆීඩ්බැක් කලවම් කරලා තිබ්බ ගානක්. හරිද? ඒතර නෝමල් ෆස්ට් ඕඩර් සිස්ටම් එක ට්‍රාන්ස්ෆර් ෆන්ක්ෂන් එක අපි දන්නවා GP සමානයි y/s බෙදීම f/s කියලා. හරිද? y/s බෙදීම f/s. එතකොට ට්‍රාන්ස්ෆර් ෆන්ක්ෂන් එක එන්නේ kp බෙදීම ෆස්ට් ඕඩර් එකේ tau p s + 1. හරිද? එතකොට හරිද බං? එතකොට මෙයා ඩීවියේෂන් ෆෝම් එකෙම තියෙනවා කියලා අපි ගත්තොත් මෙතන y/s කියන්නේ අවුට්පුට් එකනේ. මේකට අවුට්පුට් එක වෙන්නේ හරිද? එතකොට අපි මනින්නේ h dash h එකනේ. h1 එක. එතකොට මෙතන y/s කියන්නේ h1 dash bar s. එතකොට f වෙන්නේ හරිද? fi dash bar s. හරිද බං? ඕක තමයි සමාන වෙන්නේ kp බෙදීම tau p s + 1ට. හරිද? ඊට පස්සේ අනිත් එක තමයි අපි දන්නවා fi t. එයාට දෙන ස්ටෙප් චේන්ජ් එක 10යි. එතකොට මෙයා ලැප්ලාස් කරාට පස්සේ fi bar s. හරිද? fi dash bar s සමානයි 10 බෙදීම s. හරිද? පැහැදිලිනේ? එතකොට අපිට මේ h1 dash bar s ලිව්ව හැකි kp යට tau p s + 1 වතාවක් f dash s කියලා. f dash s වෙනකොට අපිට ලිව්ව හැකි 10 යට s කියලා. හරිද? එතකොට අපි දන්නවා ට්‍රාන්ස්ෆර් ෆන්ක්ෂන් වලදී kp මේ 1 නේ kp1 සමානයි tau p1s + 1. kp1 කියන්නේ r1. ඒ කියන්නේ r1 කියන්නේ 0.1යි. tau p1 කියන්නේ a1 r1. a1 අපිට දීලා තියෙනවා 10යි කියලා. r1 දීලා තියෙනවා 0.1යි කියලා. එතකොට tau p ඇවිල්ලා එකක් වෙනවා. හරිද? එතකොට මේකට ඔය ටික ආදේශ කළාම බං එනවා h1 dash bar s සමානයි kp1 කියන්නේ 0.1යි බෙදීම එක්වරක් s + 1 වතාවක් 10 යට s කියලා. එතකොට 10 එකෙන් දශමයකින් වැඩි වුණාම 1යි කියලා එනවා. එතකොට මෙයාගේ සමීකරණ එනවා h1 dash bar s සමානයි 1 යට s + 1 වතාවක් s කියලා.
ඒතර අපිට ඕනේ h1 dash bar s නෙමෙයිනේ. අපිට ඕනේ h1 t එක. හරිද? එතකොට h1 මෙයාට අපි මොකද කරන්න ඕනේ? මෙයා තියෙන ලැප්ලාස් ෆෝම් එක. එතකොට මෙයා ht කරගන්න නම් මෙයාට ඉන්වර්ස් ලැප්ලාස් දාන්න වෙනවා. එතකොට ඉන්වර්ස් ලැප්ලාස් දාන්න බං අපිට පාවිච්චි කරන්න පුළුවන් ඉන්වර්ස් ලැප්ලාස් ටේබල් එක. හරිද? එතකොට අපි ගාව තියෙන සමීකරණය ඇවිල්ලා 1යට s + 1 වතාවක් s. හරිද? එතකොට ඉන්වර්ස් ලැප්ලාස් ටේබල් එක දීලා තියෙනවා. මෙන්න මෙතන මෙහෙම 7 වෙනි සමීකරණේ 1යට s වතාවක් as + 1 නම් 1 ඍණ e වල ඍණ t බෙදීම a තමයි මෙයාගේ ඉන්වර්ස් ලැප්ලාස් එක. එතකොට අපේ මෙතන a වෙනුවට තියෙන්නේ 1. එතකොට මෙතන අපේ a වෙනුවට 1 යෙදෙනවා. හරිද? එතකොට අපේ h1 dash t කියන එක එනවා 1 ඍණ e වල ඍණ t යට 1 කියලා. හරිද? එතකොට ඕක තමයි අපිට එන ඉන්වර්ස් ලැප්ලාස් එක h ගේ සමීකරණය. හරිද? එතකොට මේක ගත්තාම බං අපි දන්නවා t බිඳුවට යද්දී මොකද වෙන්නේ? t බිඳුවට ගියාම මෙතන අගේ බිඳුවක් එනවා. එතකොට මෙයා බිඳුවක් වුණාම මෙයා කවුරුණත් මේ අගේ එකක් වෙනවා. එතකොට h1 dash t සමාන වෙන්නේ 1ට. ඊට පස්සේ t අනන්තයට යද්දී මොකද වෙන්නේ? මෙයා බිඳුවක් වෙනවා. මෙයා බිඳුවක් වුණාම h1 dash t ඇවිල්ලා මෙයා බිඳුවට යන්නේ 1ට යනවා. හරිද? එතකොට ෆීඩ් එකේ 10ක ස්ටෙප් චේන්ජ් එකක් කළාට පස්සේ h1 එකේ මොකද වෙන්නේ? එකක ස්ටෙප් චේන්ජ් එකක් වෙනවා. හරිද? එතකොට මේ තියෙන ඩීවියේෂන් ෆෝම් එකෙන් එතකොට h dash t කියන එක නා සමාන වෙනවා ht ඍණ hs ට. හරිද? ස්ටෙඩි ස්ටේට් එකේ h එක. එතකොට ht සමාන වෙන්නේ h dash t කියන්නේ 1යි ධන hs කියන අපිට දීපු ස්ටෙඩි ස්ටේට් එකගේ 20යි. නම් මෙයා යන්නේ 21ට. එතකොට අපිට ඇඳ හැකි ප්‍රස්ථාරේ t එක h1 t සමානයි බිඳුව වෙනකන් ස්ටෙඩි ස්ටේට් එකේ 20 ඇවිල්ලා හරිද? එකකට යනවා මෙහෙම. එකක් උඩට යනවා. හරිද? මේක තමයි මෙයාගේ වෙන චේන්ජ් එක. හරිද? දැන් මේ ඇවිල්ලා පළවෙනි ටැංක් එක ගැන තමයි මේ කතා කරේ. හරිද? එතකොට ඒකේ ඇහුවේ response of the first tank with the change of step size of 10 meter ඝන මීටර h to the first tank. එතකොට ඒක හරි. දෙවෙනි එකේ අහන්නේ the response of the second tank with the change of the step size 10 to the first tank and adding 10 meter of water flow. මේ එළියනොත් 10ක් ඇඩ් කරනවා කියලා කියනවනේ. එතකොට මෙයාගේ h එකට වෙන්නේ මොකක්ද කියලා තමයි මේ දෙවෙනි එකේ අහන්නේ. හරිද? එතකොට බං අපි ටැංක් 2 එකට මාස් බැලන්ස් දානවා. හරිද? මාස් බැලන්ස් දැම්මට පස්සේ මේ පැත්තෙන් එනවා මේ පැත්තෙත් එනවා මෙහෙන් එළියට යනවා. හරිද? එතකොට මෙයාට මාස් බැලන්ස් දැම්මහම වොලියුම් එක සලකලා අපිට දාන්න පුළුවන් dv යට dt සමානයි f1 plus 10ක් එනවා minus f0 යනවා. හරිද?